තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද දවසේදී අපි සූදානම් වෙන්නේ සදහම් යාත්‍රා සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කිරීමටයි. අපි පෙර සාකච්ඡා කළ අන්දමට අද දවසේදී ධර්මය සොයන්නට පෙළඹිලා මේ සසර අවබෝධ කිරීමට උත්සාහයක් දරන බොහෝ දෙනෙක් උදෙසා අද දවසේදීත් අපි සූදානම් වෙනවා සදහම් යාත්‍රා සාකච්ඡාව ආරම්භ කිරීමට. ඒ සඳහා අදත් අපි සමග සම්බන්ධ වෙනවා අති ගෞරවනීය රතුපස්කැටියේ විමුක්ති රතන අපේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේව පාදාභිවන්දනින් යුක්තව මෙම සාකච්ඡා මණ්ඩපයට පිළිගන්නවා. අවසරයි අපේ හඳුරන්නේ. අද දවසේදීත් අපි වෙනද වගේම සලායතන සංයුත්තයට අදාළව බාහිරා අනිච්ච සූත්‍ර දේශනාව පිළිබඳව සූත්‍ර පිටකයේහි බොහෝ වැදගත් සූත්‍රයක් විදිහට අපිට දකින්න පුළුවන්. බොහෝ විස්තරාත්මකව මෙම සලායතන පිළිබඳව තියෙන දෘෂ්ටියත් පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන යම් ගැටලුවක් තිබේ නම් මේ निराකරණය කර ගැනීමටත් බොහෝ ඉවහල් වෙන බොහෝ වටින සූත්‍රයක්. ඒ සඳහා අපිට අද පූර්ණ ප්‍රතිපල දායකත්වයේ දක්වනවා තිරින විජේරත්න මහතා සහ පවිත්‍රා දැදිගම මහත්මියත්. ඒ වගේම විශේෂ අරමුණ විදිහට පෙන්නනවා ධර්මාවබෝධය ලැබීම උදෙසා සහ ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ධර්මාවබෝධයේ පිණිස මේ බුද්ධ ශාසනය පවතින මේ කාලයේදීම උතුම් ධර්මාවබෝධයට පත්වීම කියන කාරණාව තමයි මූලික අරමුණ විදිහට එතුමන් සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි තිරින විජේරත්න මහතාගේ මාමාවරුන් වන පුණ්‍යසෝම සමරසිංහ මහතාත් මහින්ද සමරසිංහ මහතා ඇතුළු සියලුම ඥාතීන්ටත් පවිත්‍රා මහත්මියගේ සියාවරුන් වන ගුණපාල කණ්ඩම්බි සහ ඇල්බින් සිඤ්ඤෝ කියන එම මහතාත් නැන්දනිය වන උචිතා සිරිසේන ඇතුළු පවිත්‍රා මහත්මියගේ නමින් මිය ගියන්නට යෙදුනා වූ ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටද මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනාවක් උපකාරක ධර්මයක් වෙත්වා කියන මූලික අදිෂ්ඨානය කැටි කොටගෙන අද දවසේදී ප්‍රතිබර දායකත්වය සලසන්නට එම තිරින විජේරත්න මහතා ඇතුළු පවිත්‍රා මහත්මියගේ සියලුම ඥාතීන් සම්බන්ධ වෙලා කටයුතු කරන්නට යෙදෙනවා. එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදෙන්නේ සංයුත්ත නිකායට අදාළව සලායතන සංයුත්තේ බාහිර අනිච්ච සූත්‍ර දේශනාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපං භික්ඛවේ අනිච්චං යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්ප. ඒ අදහස මේ විදිහට පෙන්නලා දෙනවා. මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්මය. යමෙක් අනාත්ම වේ නම් එය තෙල මාගේ නොවේ. තෙල මම නොවෙමි, තෙල මාගේ ආත්මය නොවේ යයි මෙසේ තෙල ඇති සැටියෙන් මනානුවණින් දැකගත යුතුයි කියන කාරණාවත් එක්ක අපි දෘෂ්ටියක් විදියට දරාගෙන ඉන්න මේ සලායතනික අධ්‍යක්ීම් පිළිබඳවම මේ විග්‍රහයක් කරනවා. ඒ වගේම පෙන්නනවා සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මේක මනානුවණින් දැකගත යුතුයි කියන තැනින් තමයි රූපේ පිළිබඳව බුදුරජාණන් වහන්සේම සූත්‍ර දේශනාවේ බොහෝ පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. අවසරයි අපේ හඳුනන්නේ අපිට රූපය පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ පින්නපු යථාභූතයෙන් දකින්නේ කොහොමද? අපි සම්මා ප්‍රඥාවෙන් කොහොමද මේ රූපය පිරිසිඳ දැකගන්නේ කියන කාරණාව මේ විග්‍රහ ඇතුළින් අපිට ගැඹුරු විග්‍රහයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා වෙනද වගේම අවසරයි කරනවා. හොඳයි. හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි මුලදී සාකච්ඡා කරගන්නට යෙදුනා අජ්ජත් අනිච්ච සූත්‍ර දේශනාව. ඒ වගේම
අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ බාහිර අනිච්ච සූත්‍රය. අභ්‍යන්තර ආයතන පිළිබඳව අපි ඉහත පෙර සාකච්ඡාවලදී විස්තර කරගන්නට යෙදුණා. ඇහැ පිළිබඳ, කන පිළිබඳ, නාසය පිළිබඳ, දිව පිළිබඳ, කය පිළිබඳව, මනස පිළිබඳව. අපිට මෙතනදී බාහිර නිච්ච සූත්‍ර දේශනාවේ බාහිර ආයතනයන් පිළිබඳව විස්තරාත්මකව සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං නැත්තම් නිවැරදි ප්‍රඥාවෙන් යුක්තව දකින්නට උපකාරයක් බවට පත් වෙනවා. අපි රූපය පිළිබඳව නුවණින් දකින්නවා කියනකොට ලෝකයා රූපය පිළිබඳව දකින තැනට එහා ගියපු තැනකින් අපි මෙහි අනිච්ච දකින්නට උවමනයි. එතකොට අනිච්ච කියලා කියන්නේ නිච්ච නොවන ස්වභාවයකි. තව විදිහකින් කිව්වොත් අපි ස්ථිර නොවන ස්වභාවයකි. රූපය පිළිබඳ දකින්නට උවමනයි. රූපය පිළිබඳ අනිත්‍ය ස්වභාවය විග්‍රහ කරගන්නකොට අපි පවතින තියෙන රූපයක වෙනස් වීම, වැහැරීම, නැතිවීම කියන තැනකින් අරගෙන තමයි බොහෝ දෙනෙක් අනිච්ච විග්‍රහ කරගන්නට පෙළඹිලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් පවතින රූපයක් තියෙනවා ඒ කාලාන්තරයක් තිස්සේ ඒ පවතින රූපය කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා, පොළොවට පස් වෙනවා. නිට්ටය නැහැ, අනිත්‍යයි කියන තැනකින් අනිත්‍ය විග්‍රහ කරගන්නවා. නමුත් එවැනි තැනකින් අපි අනිත්‍ය විග්‍රහ කර ගැනීම පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු බවට පත් වෙන්නේ නැහැ. රූපය පිළිබඳ සම්මා ප්‍රඥාව උපදින්නේ නැහැ. නිවැරදි දැක්මක් උපදින්නේ නැහැ. ඒක ලෝකයා දකින ලෝක ස්වභාවය. ඒ තුළ අපිට හේතුඵල ධම මතුවෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගන්නට මාවතක් විවර වෙන්නේ නැහැ. අපි මෙතනදී සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස රූපය පිළිබඳ යථා භූත ඥාණයෙන් දකින්නට උවමනයි. රූපය පිළිබඳව අපි කතා කරනකොට මෙතනදී බාහිර රූපය පිළිබඳව තමයි මේ බාහිර අනිච්ච සූත්‍ර දේශනාව තුළ අපි කතා කරන්නේ. එතනත් අපි වර්ණ රූපය පිළිබඳව තමයි මේ විග්‍රහය මුලින්ම අපි සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි වර්ණ රූපය කියලා ගත්තට පස්සේ අපි බොහෝ වෙලාවට ගස් විච්ච රූප, ගල් විච්ච රූප, අම්මා තාත්තා විච්ච රූප, ඉරහඳ විච්ච රූප, ගංගා ඇලදොල මහා සමුද්‍ර තාරකා බවට පත්විච්ච රූප විදිහට තමයි අපි රූප හොයාගෙන තියෙන්නේ, හඳුනාගෙන තියෙන්නේ. නමුත් වර්ණ රූපය කියලා කිව්වම අපි තේරුම් ගන්නට උවමනයි අම්මා විච්ච රූපයක්, තාත්තා විච්ච රූපයක්, දුව පුතා විච්ච රූපයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒක සම්මා ප්‍රඥාවෙන් යුක්තව දකින දැක්මක් නෙවෙයි අපි ලෝක සංඥාවෙන් යුක්තව අවිද්‍යාවෙන් දකින දැක්මක තමයි අපි සම්මත ලෝකේ අම්මා තාත්තා දුව පුතා ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර විදියට පෙන්වලා දීලා තියෙන්නේ. අපි කතා කරන්නේ අපිට රූපය ගැන කතා කරනකොට කතා කරන්නට වෙන්නේ එක පැත්තකින් රූපයත් උපදින ධර්මයක් විදිහට. රූපය පවතින ධර්මයක් විදිහට අපිට ධර්මයේ විස්තර කරන්නේ නැහැ. රූපයත් සමුදය ධර්මයක්,
ඒ වගේම නිරෝධ ධර්මයක්. රූපය සමුදය ධර්මයක් කියලා අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ලෝකෙ පැත්තෙන්, හටගන්න පැත්තෙන්, අවිද්‍යාව සමුදය වෙන පැත්තෙන්, පටිසමුප්පාදේ සමුදය පැත්තෙන්. රූපය නිරෝධ ධර්මයක් කියලා කතා කරන්නේ අපි ප්‍රඥාව පැත්තෙන්, පටිසමුප්පාදේ නිරෝධී පැත්තෙන්. එතකොට අපි කල්පනා කරගන්නට උවමනයි මෙතනත් සමුදය නිරෝධය කියන වචන දෙක අපිට අමතක කරන්නටම බැරි වචන දෙකක්. ධර්මයේ සාකච්ඡා කරනකොට සෑම තැනකදීම අපිට සමුදය නිරෝධය කියන වචන දෙක උවමනා වෙනවා. හට ගැනීමත් නොහට ගැනීමත්. අපි රූපය හට ගැනීම පිළිබඳව බැලුවොත් රූපය හට ගැනීම පිළිබඳව අපිට විග්‍රහ කරන්නේ සම්පූර්ණයෙන්ම පෙනීමට සාපේක්ෂව. ඒ පෙනීමට සාපේක්ෂව රූපේ හට ගැනීම ගැන විස්තර කරනවා කියලා කියන්නේ. ලෝකයා හිතාගෙන ඉන්නවා පවතින තියෙන රූපයක් ඉන්න සත්ත්ව පුජ්‍යලයක් විසින් දකින්නවා, හඳුනගන්නවා, අඳුරනවා කියලා. නමුත් අපි තේරුම් ගත යුතුයි තියෙන රූපයකට තියෙන හැක් ස්පර්ශ කළා හඳුනා ගන්න ක්‍රියාවලියක් ගැන නෙවෙයි බුදුදහම විස්තර කරන්නේ. කෙනෙක් කියන්න පුළුවන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං කියලා ගත්තට පස්සේ ඇහත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා කියලා. හරි. ඒ ඇහැ රූපේ නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා කියලා ගත්ත නිසා තමයි අපිට තණ්හා උපාදාන භවය සකස් වෙන්නේ. ලෝකයා හිතනවා ඇහැ තිබ්බ නිසා රූපේ තිබ්බ නිසා මේ දෙක ස්පර්ශ වෙලා ඒ ස්පර්ශයෙන් යම් වේදනාවක් වින්දනයක් රූපය පිළිබඳව කෙනෙක් හඳුන ගන්නවා. ඒ වේදනාවට කෙනෙක් තණ්හා වෙලා ඒ තණ්හාවත් එක්ක උපාදානය ඇති කරගෙන භවය සකස් වෙන මට්ටමක් තමයි අපි කතා කරන්නේ. ඒක තමයි ඇත්තටම අවිද්‍යාසහගත ලෝකයාගේ දැක්ම. අවිද්‍යාසහගත ලෝකයාට එතනින් එහාට පෙනෙන්නේ නැහැ. එතනින් එහාට අවබෝධයක් නැහැ. එයාට මේ ඇහැ රූප පිළිබඳව මනා නුවණක් නැහැ. චක්කු විඤ්ඤාණය පිළිබඳ මනා නුවණක් නැහැ. ඒ නුවණ නැති නිසාම රූපය පිළිබඳව සම්මප්පඤ්ඤාය දට්ඨබ්බම් බවට පත් වෙන්න බෑ. නිවැරදි ප්‍රඥාවකින් යුක්තව දැක්මක් ඇති කරගන්නට පුළුවන් කමක් නැහැ. අපි මෙතනදී හේතුඵල න්‍යායක සම්බන්ධතාවය බොහොම වැදගත් වෙනවා. රූපයේ ඉපදීම පිළිබඳව කතා කරනකොට අපිට කවදාකවත් රූපය නිත්‍ය සංඥාවෙන් අරගෙන රූපය තියෙන ධර්මයක් විදිහට කතා කරන්න පුළුවන් කමක් නැහැ. රූපය නිත්‍ය සංඥාවෙන් අරගෙන තියෙන ධර්මයක් විදිහට කතා කරන හැම තැනකදීම අපි පැටලෙනවා, අපි අහු වෙනවා. අපි රූපය උපදින ධර්මයක් විදිහට කතා කරනවා නම් අපි නිතරම කතා කරන්නට වෙන්නේ යමක් ඇසුරු කරගෙනමයි රූපේ ඉපදීම තියෙන, තනියෙන් උපදින්න බෑ. අපිට රූපය ගැන අර්ථකථනයක් කරන්න හෝ රූපය පිළිබඳ අත්දැකීමක් කිසිසේත්ම ලබන්න බෑ. චක්කු විඤ්ඤාණය පහළ වුනේ නැත්තම්, තව විදිහකට කිව්වොත් පෙනීම ඉපදුනේ නැත්තම්. පේනවා කියන සිත අපිට කවදාකවත් පහළ වුණේ නැත්තම්, කොටින්ම කිව්ව පෙනීම අහිමි වුණොත් රූපය අත්දැකීම ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට පැහැදිලි වෙනවා පෙනීම අසුරු කරගෙනමයි රූපය පිළිබඳ කතා කරන්නේ. රූපය පිළිබඳව අපි විග්‍රහ කරගන්න හැම මොහොතකම මතක තියාගන්න ඕන. පෙනීමෙන් තොරව අපිට රූපයක් පිළිබඳව
කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම අපිට රූපයේ අනිත්‍ය ස්වභාවය දකිනකොට රූපය අනිත්‍ය විග්‍රහය සිද්ධ කරගන්නකොට තියෙන රූපයක අනිත්‍ය බලන්ට යනවා කියලා කියන්නේ පුදුම විහිළුවක්. නිට්ටය වූ ස්ථිර වූ රූපයක අස්ථිර වූ අනිත්‍ය වූ ස්වභාවයක් බලන්ට යනවා. මේකට හේතුව තමයි ලෝකයා හිතනවා මේ අනිච්ච කියලා කියන්නේ ලෝකේ තියෙන දෙයක් කැඩෙන කුඩු වෙන බිඳෙන වැය වෙන ස්වභාවය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අනිච්ච විග්‍රහ කරන්නේ හේතුඵල න්‍යායට අනුකූලව. හේතුඵල න්‍යායට අනුකූලව කියලා කියන්නේ අපිට රූපය වෙනම අරගෙන කතා කරන්නට බෑ නිත්‍ය සංඥාවෙන්. රූපය තියෙන තැනකින් අරගෙන කතා කරන්නට බෑ ස්ථිර සංඥාවෙන්. රූපය ගැන කතා කරන හැම මොහොතකම ඇහැ යෙදිලා තියෙනවා, චක්කු විඤ්ඤාණය යෙදිලා තියෙනවා. චක්කු විඤ්ඤාණයේ යෙදීමකින් තොරව රූපය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. කොටින්ම කිව්වොත් පෙනීම සිද්ධ වෙච්ච නැති කිසිම තැනක රූපය අත්දැකීමක් ගැන කතා කරන්න බෑ. මෙතන තියෙන ලොකුම මෝඩකම තමයි අපි හිතන් ඉන්නවා පෙනෙන කෙනෙක් ලෝකේ ඉන්නවා කියලා. පෙනෙන කෙනෙක් දකින්න කෙනෙක් ලෝකේ ඉන්නවා. රූප තියෙන ලෝකයක් යා ඉදිරිපිට තියෙනවා. මේක තමයි වරද්දවාගත්ත ධර්මතුම දෘෂ්ටිය. එතකොට පෙනෙන කෙනා අර්ථ දක්වගෙන තියෙන්නේ රූපේ පැත්තෙන්. පෙනෙන දේ අර්ථ දක්වගෙන තියෙන්නේ රූපේ පැත්තෙන්. එහෙනම් පෙනීම ඇසුරු කරගෙන පෙනිච්ච කෙනා සහ පෙනිච්ච දේ පිළිබඳව ඇති කරගත්ත මඤ්ඤණාව ඇත්තක් කරගෙන තියෙනවා. කොටින්ම කිව්වොත් ලෝකේ ඉන්න සත්ව පුජ්‍යලේකුට ලෝකේ තියෙන රූපයක් දකින්න පුළුවන් කියන දෘෂ්ටිය තමයි බහුතරයක් ඉන්නේ. ඒ දෘෂ්ටිය ඇතුලේ කවදාහක්වත් අපිට රූපය අනිත්‍ය දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි පේනවා කියන කාරණාව ඇතුලේ තමයි පෙනීම ඇසුරු කරගෙන තමයි අපිට රූපය පිළිබඳ නිතරම කතා කරන්නට වෙන්නේ. තොර රූපය කියනකොට මතක තියාගන්න ඕන අපිට වර්ණ රූපය කියලා කිව්වා මේ වර්ණ රූපයට දිගක් පළලක් උසක් මහතක් හැඩහුරුකමක් අර જાති එකක් මේ જાති එකක් කියලා පනවන්න බෑ. ඒ පනවා ගැනීම සම්පූර්ණයෙන් අපි සිද්ධ කරන්නේ මනෝ විඥානය ඇසුරු කරගෙන. මානසිකාර කරලා. පෙනීම ඇසුරු කරගෙන අපි මඤ්ඤණා කරනවා මොකද්ද? අසවල් අසවල් දේ පෙනෙන්නේ, අසවල් අසවල් දේ දකින්නේ. ඒක මේ ආකාර දෙයක්, මෙවැනි දෙයක් කියන එක මඤ්ඤණාවක්. එතකොට අපිට රූපය කියන ධර්මතාවයේ අරගෙන බැලුවොත් රූපය කිසිම කලක අපිට කියන්න පුළුවන් කමක් නැහැ රූපය තුල එවැනි දිගපළල උසමහත පිළිබඳව දෙයක් මඤ්ඤණාවකින් තොරව මානසිකාරයකින් තොරව ප්‍රකාශ කරන්නට බෑ. ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබ ජීවිතයේ සංකල්පීය වශයෙන් ඉගෙන ගත්තා වූ දැනුම් පද්ධතිය පැත්තක තියලා බැලුවොත් පේනවා කියන තැනට ඇවිල්ලා බැලුවොත් පෙනීමට කවදාකවත් රූපෙ මුණ ගැහිලා නැහැ. ඒකට හේතුව පෙනීම පේනවා කියලා දන්නේ නැහැ. පෙනීම කවදාකවත් පෙනීම පිළිබඳව අඳුරන්නේ නැහැ. ඒකට තමයි අපි නිතරම අප්පුඩි හඬක උපමාව ගන්නෙ. දැන් අපි මෙහෙම අප්පුඩි හඬක උපමාව අරගෙන බැලුවොත් අප්පුඩි හඬ කවදාකවත් අප්පුඩි හඬ පිළිබඳව අඳුරන්නේ නැහැ. එහෙනම් අප්පුඩි හඬට අප්පුඩි හඬ මුණ ගැහිලා නැහැ. අප්පුඩි හඬ දකුණු අත ඇතුලෙන් ආවෙත් නැහැ,
වම් අත ඇතුලේ තිබිලා ආවෙත් නැහැ. අන්න ඒ වගේ තමයි අපි තේරුම් ගන්නට උවමනයි. පෙනීම රූපය ඇතුලේ තිබිලා ඉන්නෙත් නැහැ. ඇහැ ඇතුලේ තිබිලා ඉන්නෙත් නැහැ. අපි මේ අප්පුඩි හඬේ උපමාවට ඇවිල්ලා නැවත බැලුවොතින් අප්පුඩි හඬ මුණ ගැහෙන්නේ නැත්නම් අප්පුඩි හඬට කවදාකවත් දකුණු අත වම් අත මුණ ගැහෙන්නේ නැහැ. ඒතකොට අපිට තේරෙනවා අප්පුඩි හඬ සකස් වීමේ ක්‍රියාවලියට මුණ ගැහිලා නැති බව අපිට පැහැදිලි. ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි තමයි මේ අර්ථකථනයන් දෙන්නේ. මෙන්න මේ විදියටයි අප්පුඩි හඬ එළියට ආවේ කියලා. අන්න ඒ වගේ තමයි. මේ පේනවා කියන ක්‍රියාවලිය හම්බෙන්නේ නැහැ. එහෙනම් පෙනීමේ ක්‍රියාවලියට පෙනීමවත් ඇහැ රූපේවත් මුණ ගැහිලා නැති බවයි ඇත්ත. නමුත් ඒ ඇහැ පිළිබඳවවත් පෙනීම පිළිබඳවත් රූපේ පිළිබඳවත් කරන්නේ මානසිකාරයක්, සිතා ගැනීමක්, මඤ්ඤණාවක් මේ සිද්ධ කරන්නේ. එහෙනම් අපිට පැහැදිලිවම තේරෙනවා පේනවා කියන සිද්ධියට පෙනීම මුණ ගැහෙන්නේ නැති බව. ඒ වගේම අර අප්පුඩි හඬ මුණ ගැහෙන්නේ නැති තැනක කවදාක්වත් දකුණු අත හෝ වම් අත හෝ දකුණු අත වම් අත ස්පර්ශ කරලා ඉපදිච්ච අප්පුඩි හඬක් ගැන කතා කරන්නට බෑ. අප්පුඩි හඬක් මුණ ගැහෙන්නේ නැහැ. එතකොට අපිට පැහැදිලිවම පේනවා ඒ ක්‍රියාවලිය ශුන්‍යතයි. ක්‍රියාවලිය නිරෝධ ධර්මයක්. ඇයි ඒ? ක්‍රියාවලිය හම්බ වෙන්නේ නැති නිසා. ක්‍රියාවලිය තුර පුජ්‍යල භාවයක්, ආත්මීය භාවයක් නැති නිසා මොකක් වෙනවද? එතන පුජ්‍යල වශයෙන් ආත්ම වශයෙන් සිද්ධ වුණාය කියලා කියන්න කෙනෙක් නැහැ. තවරන්ට කෙනෙක් නැහැ. එතකොට ක්‍රියාවලිය ශුන්‍යත බව අපිට පේනවා. ක්‍රියාවලිය හමු වෙලාම නැති බව අපිට පේනවා. ක්‍රියාවලිය තුල එහෙමනම් අපිට කතා කරාට අපි ක්‍රියාවලියක් ගැන මේ බාහිරින් ඉඳගෙන නේද? ක්‍රියාවලිය පැත්තෙන් ගත්තොත් ක්‍රියාවලිය නිරෝධ ධර්මයක් වෙනවා. සකස් නොවිච්ච ධර්මයක් වෙනවා. උදා නොවිච්ච ධර්මයක් බවට පත් වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නට උවමනයි. ඒ වගේමයි පෙනීම බව අඳුරන්නේ නැති තැන මේ පේනවා කියන මඤ්ඤණාව එතනට හිර වෙලා. ඒක ඇත්තක් කරගෙන. ඒ විතරක් නෙමෙයි දැන් අපිට පෙනීම ඇත්ත විච්ච තැන මොකක් තියනවද? පෙනුනේ කොහොමද කියලා හොයන්න යනවා. හරියට අප්පුඩි හඬ පුජ්‍යලයක් වුණොත් මං ආවේ කොහෙන්ද කියලා හොයන්න යනවා වගේ. ආපු තැන හොයනකොට හම්බ වෙනවා දකුණු අත වම් අත ස්පර්ශ කරලා යාවේ යෙදුනේ කියලා. නමුත් දකුණු අතෙන් ආවද කියලා ඇහුවොත් එහෙම කියන්නත් බෑ. වම් අතෙන් ආවා කියලා ඇහුවොත් එහෙම කියන්නත් බෑ. අන්න ඒ වගේ තමයි. පෙනීම ඇත්ත කරගත්ත තැන ඇහැ රූපේ සමුදේ වෙනවා. ඇයි? පෙනුනේ මොකෙන්ද කියලා හොයනවා. එතකොට යනවා කොහෙන්ද? ඇහැ රූපේ ස්පර්ශ කරලා පෙනුණා කියන තැනකට. නමුත් හොයලා බැලුවොත් ඇහෙන් පෙනීම ආවෙත් නැහැ, රූපෙන් පෙනීම ආවෙත් නැහැ. ඒ නිසා කියනවා ඇහැ ඇතුලේ තිබිලා ආපු නැති රූපේ ඇතුලේ තිබිලා ආපු නැති පෙනීම. ඇහැ රූපේ මඤ්ඤණා කරගත්ත තැනක පෙනීම ඇත්ත කරගෙන අන්න කියන්න පුළුවන් ඇහැට රූප ස්පර්ශ කළා මේ පෙනීම සිද්ධ කළා දුන්නා කියලා. නමුත් අපි දකින්න වෙනවා පෙනීම සම්පූර්ණයෙන්ම අනාත්මයි. පෙනීම තුල ආත්ම භාවයක් නැහැ. පෙනීම අත්තයි, කියන්නේ අනත්තයි. පුජ්‍යල වශයෙන්, සත්ව වශයෙන්, ආත්මීය වශයෙන් පණවන්න පුළුවන් කමක් නැති දෙයක්. එහෙනම් අනත්ත විච්ච පෙනීමට කවදාකවත් ඇහැ රූපෙ මුණ ගැහෙන්නේ නැහැ. ක්‍රියාවලියක් මුණ ගැහෙන්නේ නැහැ. පෙනීමේ ක්‍රියාවලියක් පෙනීමට මුණ ගැහෙන්නේ නැහැ.
එතකොට අපිට තේරෙනවා ඇහැට ඇහැ හම්බෙලා නැති තැනක රූපයට රූපේ හම්බෙලා නැති තැනක පෙනීමට පෙනීම හම්බෙලා නැති තැනක ක්‍රියාවලියට ක්‍රියාවලිය හම්බෙලා නැති තැනක ඒ ක්‍රියාවලියෙන්ම නිරෝධ ධර්මයක් බවට සකස් නොවිච්ච ධර්මයක් බවට පත් වෙන තැනක ඒක සකස් විච්ච දෙයක් විදියට පෙන්වන්නේ අවිද්‍යා සහගත සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් පුජ්‍යල භාවයේ ආත්මීය භාවයෙන් තමයි ඒක පෙන්වන්නේ නේද? එතකොට අපි කල්පනා කරගත යුතුයි අපිට මෙතන අතීතයෙන් ආපු රූපයක් හෝ අනාගතයට යන රූපයක් හෝ වර්තමානයේ තුල නිට්ටය වශයෙන් ස්ථිරව පවතින රූපයක් කියලා කියන්නට බැරි. පෙනීම ඇති කල්හිම පෙනීමට බැසගෙන නිට්ටය සංඥාව තුල පිහිටලා රූපය ගැන කතා කරනවා කියන එක අපිට පැහැදිලි. පෙනීම ඇසුරු කරගෙන මොකද්ද කරන්නේ? රූපය පිළිබඳ මඤ්ඤණා කරගන්නවානේ. කළු පාට රූප, නිල් පාට රූප, හතරස් රූප, දිගටි රූප, රවුම් රූප මෙන්න මේ මඤ්ඤණාවට වැටෙනවා. එහෙනම් අපිට පේනවා රූපය පිළිබඳ කතා කරන්නෙම අපි විඥානය ඇසුරු කරගෙන සිතින් මුමුණන්නේ. අහවල් රූප කියලා. එහෙනම් පෙනීමෙන් තොර රූපයක් ගැන කතා කරන්න බැරි බව පැහැදිලි. පෙනීම කියන දේ අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිට්ටය ස්ථිරව පණවන්නට බැරි. අවිද්‍යාව නැමැති හේතුව නිසාම පෙනීම දෙයක් යමක් විදිහට අරගෙන ඒ දේට යමට මොකද්ද කරන්නේ? අසවල් දේ පෙනුනේ මට පෙනුනේ කියන දෘෂ්ටිය පතිත කරගෙන කතා කරනවා. ඔන්න අපි නිත්‍ය සංඥාවට වැටෙන තැන. අසවල් දේ පෙනුනේ කියන තැනින් තමයි නිත්‍ය සංඥාවට වැටෙන්නේ. දැන් අපිට පැහැදිලි මේ රූපය අනිත්‍යයි කියලා කියන්නේ අපිට ස්ථිරව නිත්‍යව සකස් විච්ච තැනක් දෙයක් යමක් විදියට ප්‍රකාශ කළ නොහැකි නිසා. එහෙනම් රූපය අනිත්‍යයි නම් ඒ අනිත්‍ය වූ රූපය අපි නිත්‍ය සංඥාවෙන් ගන්න එකම මොකද්ද? ලෝකයා දුකටපත් කරන මාර්ගයක්. ඒක අපි තේරුම් ගන්නවා. ඒ තුළ තමයි ආ පුජ්‍යල සංඥාවෙන් යුක්තව මේක ග්‍රහණය කරගෙන සාංශාරික ගමනක් නිර්මාණය කරගන්නේ. ඉතින් මේ විදිහට තමයි අපිට සරලව රූපය පිළිබඳව අනිත්‍ය දකින්න යම් අදහසක් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. නමුත් රූපය පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන නෙවෙයි අපි වෙනමම ඉදිරි සාකච්ඡාවකදී ඒ රූපයේ තවදුරටත් විග්‍රහ කරගන්නට බලමු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේට මම හිතන්නේ බොහොම ගැඹුරු විග්‍රහයක් මේ සූත්‍ර දේශනාවට අදාළව රූපයේ පිළිබඳව උන්වහන්සේ විග්‍රහ කරගන්නට යෙදුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ පෙන්වන මේ රූපයේ කියන ස්වභාවයේ අනිච්ච ස්වභාවය. එහෙනම් මේ බාහිර ආයතන විදිහට පෙන්වන ඇස මුල් කරගත්ත චක්කු විඥානය මුල් කරගත්ත ඒ පෙනීම මුල් කරගත්ත ස්වභාවයත් එක්ක තමයි අපි මේ රූපය ගැන කතා කරන්නේ සහ රූපයේ අනිත්‍ය දකින්න උත්සාහ කරන්නේ කියන කාරණාව වහන්සේ බොහොම පැහැදිලිව විග්‍රහ කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ පෙන්නනවා අපි රූප පිළිබඳව ගත්තයින් පස්සේ චක්කු රූප, සෝත, ගාහන, જીවහා, කාය, මනෝ විදිහට පෙන්නනවා. ඒ වගේම මේ සූත්‍ර දේශනාවේදී පෙන්නනවා සද්ධා, ගන්ධා, රසා, පොට්ටබ්බා, ධම්මා අනිච්චා යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඥාය දට්ඨබ්බා. ඒ වගේ පෙන්වන ස්වාමීන් වහන්සේ මේ යද නිච්ඡං තං දුක්ඛං එන යමක් අනිත්‍ය නම් කියන තැනින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කාරණාව ගැන වහන්සේ කතා කරොත් අපි ඇස ගැන කතා කරා වගේම රූපය ගැන කතා කරා වගේම සෝත විඥාණයට අදාළව ගොඩනැගෙන කන මූලික කරගත්ත කන තුල බැසගෙන අපි කතා කරන සද්දා ගන්ධා කියන ස්වභාවයත් එක්ක කතා කරන ස්වාමීන් වහන්සේ
කන සහ නාසය පිළිබඳව වහන්සේගෙන් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. ඔව්. අපි මෙතනදී රූපය පිළිබඳව කතා කරේ වර්ණ රූපය පිළිබඳව පෙනීම ඇසුරු කරගත්ත චක්කු විඥානයේ අත්දැකීම වගේම අපි සද්දේ පිළිබඳව ගතට පස්සේ සද්ද රූපය. සද්ද රූපය අපිට ලෝකේ තියෙන පවතින රූපයක් විදිහට අසවල් තැනින් ආවේ අතන තිබුණේ මෙතන තිබුණේ කියන තැනින් තමයි ලෝකයා මේක ගන්නෙ. ලෝකේ පවතින සද්දයක් තිබුණු සද්දයක් අපේ කනට ඇහෙනවා කියන තැනින් තමයි සද්දේ පිළිබඳව ලෝකයා දන්නේ. නමුත් අපි කල්පනා කරන්නට වෙනවා මේ සද්දයත් අපිට පෙන්වන්නේ සද්ද රූපයේ සමුදය ධර්මයක් විදිහට. අපිට ඇහිම සිද්ධ වුණේ නැත්තම් අසවල් හඬේ කියන ප්‍රකාශයට නිගමනයට බැස ගැනීමට මෙනෙහි කිරීමට යන්න පුළුවන් කමක් නැහැ. ඇහිමේ අත්දැකීමත් එක්ක තමයි අපි නාම මාත්‍ර වශයෙන් නාමික කරගන්නේ. මිනිස්සෙක්ගේ හඬ ඇසුනේය. අහවල් කුරුල්ලගේ හඬ ඇසුනේය. ඒ හඬ මිහිරිය අමිහිරිය කියන වර්ගීකරණයට සිතා ගැනීමට මඤ්ඤණාවට පත් කරගන්නේ ඇහිම ඇසුරු කරගෙන. අපිට පැහැදිලිවම තේරෙනවා එතකොට ඇහිමෙන් තොර වූ සද්දයක් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැහැ. සද්දය පිළිබඳව අපි නිතරම කතා කරන්නේ ඇහිම මූලික කරගෙන. ඇහෙනවා කියන ධර්මතාවය අපි පච්චුප්පන්නය තුල අර්ථකථනය කරගන්න ඕන. මේ වෙලාවේ අපිට ඇහෙනවා කියන සිද්ධිය ඇසුරු කරගෙන අපි මේක විග්‍රහ කරගන්න ඕන. අපි කියනවා අතීතයේ ඇහුනේ අපිට ඇහුණා අහවල් දේ අතීතයේ අපි අහලා තිබුණා. අනාගතයේ අපිට අසවල් දේ අහන්න ලැබෙනවා. වර්තමානයේත් අපි අසවල් දේ අහනවා. මේ විදිහට අපිට ලෝකයා කියයි. නමුත් අතීතයේ ඇසු වේය කියන සියලු දේ අසලා තියෙන්නේ වර්තමානයේ විච්ච තැනකම තමයි. මේ අපි මේ දැන් ඇසීමේ අත්දැකීම ලබන්නේ යම්සේද ඒ අත්දැකීම ලබන ආකාරයටම තමයි අපි අත්දැකීම ලැබුවේ. අපි ඒක අතීතය කියලා කිව්වට ලබලා තියෙන අත්දැකීම වර්තමානයේමයි. අනාගතයේ අපි විඳින්නේ කිව්වට ඒ අනාගතය තුල අපි විඳිනවා කියලා කිව්වත් ඒ විඳීම සිද්ධ වෙන්නේ මේ දැන් විඳිනවා වගේමයි වර්තමානයේ තුල. එතකොට අපිට පැහැදිලි වර්තමානයෙන්තර විඳීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පච්චුප්පන්නේ කියලා කියන්නේ විඳින තැන. මෙතනදී අපි සද්දේ ඇසීම සිද්ධ වුණේ නැත්තම් කිසිම කලක සද්දේ පිළිබඳව අපිට අර්ථකථන දෙන්න බෑ. ඇසීමෙන් තොර සද්දයක් ගැන කතා කරන්නම බෑ. අසවල් හඬේ කියන අත්දැකීම කියන්ට නම් හිතා ගන්නට නම් මඤ්ඤණා කරගන්නට නම් ඇහිම සිද්ධ වෙනවා. නමුත් අපි හිතනවා තියෙන කනකින් තියෙන සද්දයක් අසනවායි කියලා. ඒක තමයි අපි බැහැගත්තු දෘෂ්ටිය. ඒක තමයි තණ්හාව මූලික කරගෙන උපාදානයේ බැහැගෙන සසර පැවැත්ම හැදෙන්න හේතුව. නමුත් නුවණින් දකිනවා මේ වෙලාවේ යම් ඇහිමක් ඇද්ද? මේ දැන් තියෙන ඇසීම අතීතයට අයිති නැති, අනාගතයට අයිති නැති. මේ වෙලාවේ ඇසීමටවත් ඇසීම මුණ ගැහෙන්නේ නැති දෙයක් නේද මේ? ඇහෙනවා කියලා අපි මඤ්ඤණාවක් කරගත්තට
ඇසීම ගැන දන්නේ නැහැ. ඇසීමට වචන නැහැ. ඇහිම කියන දේ අපිමයි මේ කියන්නේ ඇහිමට අර්ථකථනය දීලා තියෙන ඇහෙනවා කියලා. ඒ දැනෙන දෙයට අපි කියනවා මොකද්ද? ඇහෙනවා කියලා. ඒ දැන ගැනීම බව කොටින්ම දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ඇහිම මුණ ගැහිලා නැහැ. එහෙනම් ඇහිම මුණ ගැහිලා නැත්තම් ඇහිමට කිසිම විදිහකට හෝ කවර ආකාරයකින් හෝ කන හෝ සද්දේ මුණ ගැහෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ඇහිමෙන් ශුන්්‍යත වෙච්ච තැනක ඇසීමේ ක්‍රියාවලියක් කවදාකවත් ඇහිමට මුණ ගැහිලා නැහැ. එතකොට අපිට පැහැදිලි ඇහිමේ ක්‍රියාවලිය මුණ ගැහිලා නැති නිරෝධ ධර්මයක් බව. සකස් වෙච්ච නැති ධර්මයක් බව. නමුත් ඒක සකස් විච්ච ධර්මයක් බවට, ඇති විච්ච ධර්මයක් බවට, සිද්ධ වෙන ධර්මයක් බවට වරදවා වටහාගත් දෘෂ්ටියක් තියෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අපි නුවණින් තීන්දුවක් තීරණයක් අරගෙන බැලුවොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇහිමේ ඇත්ත දකින්න කිව්වට පස්සේ, සද්දේ ඇත්ත දකින්න කිව්වට පස්සේ, කනේ ඇත්ත දකින්න කිව්වට පස්සේ මෙහෙම දෙයක් නැත්තම් මේ දේශනා කළා තියෙන්නේ මොකද්ද කියලා. මේ දේශනා කළා තියෙන්නේ මොකද්ද කියලා. අපි පෙරදී සූත්‍රවල විග්‍රහ කරගත්ත වගේම අපි මෙතනදී තේරුම් ගන්න ඕන මනා නුවණින් යුක්තව ඇහෙනවා කියන ධර්මතාවය පැනවීම කරන්නේ ඇහිමෙන් නෙවෙයි මේ අපි හිතා ගන්නව ඇහෙනවා කියලා. ඒ සිතා ගැනීමට බැහැගෙන තමයි කියන්නේ මොකද්ද? අසවල් දේ ඇහෙන්නේ නේ. අසවල් සද්දේ ඇහෙන්නේ. ඇහිම තුලින් තමයි අපි කියන්නේ සද්දේ ඇහෙන්නේ මට ඇහෙන්නේ. ඕක තමයි මඤ්ඤණාව. ඇහෙනවා කියන තැන ඉන්නවා කවුද? ඇහෙන කෙනා. ඒ විදිහටම තමයි අපිට ඊළඟට දිව්‍ය විඥානය අසුරු කරගත්ත රසය පිළිබඳව විග්‍රහ කරන්න වෙන්නේ. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් ප්‍රකතං අගා. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. දැන් මේක අපි අර්ථකථනය කරගන්නේ කොහොමද? මම විසින් සිද්ධ කරන්නේ නැති, අනිකෙක් විසින්ද සිද්ධ කරන්නේ නැති, ඉබේද සිද්ධ වෙන්නේ නැති හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා. හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති කල්ලි නැති වෙන ක්‍රියාවලියක් කියලා අපි අර්ථකථනය කරගෙන තියෙන්නේ. නමුත් ඒක බොහොම වැරදි අර්ථකථනයක් අපි මේ විදිහට කරගත්තොත්. මොකද මම විසින් කරන්නේ නැත්තම්, ඉබේද සිද්ධ වෙන්නේ නැත්තම්, අනිකෙක් විසින්ද කරවන්නේ නැත්තම් ඔය ආකාර තුනට අයිති නොවන ක්‍රියාවලියක් ගැන අපිට පණවන්න බෑ. හේතුම් පටිච්ච සම්භූතං. අවිද්‍යාව නැමැති හේතුව තියෙනකම් මේ සම්භූතය ගොඩ නැගෙනවා. මම කරන හෝ ඉබේ කරව සිද්ධ වෙන හෝ අනුන් කරවන ක්‍රියාවලියක් මුණ ගැහෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච තැනක මම කරනවා කියන තැනට හෝ ඉබේ සිද්ධ වෙනවා තැනට හෝ අනිකෙක් විසින් කරනවා කියන තැනටපත් වෙන්නේ නැහැ. ඒ තුනටපත් වෙන්නේ නැත්නම් ක්‍රියාවලියක් පණවන්නට බැරි බව නුවණින් දකින්න. එහෙනම් ක්‍රියාවලිය කතා කරන්නේම අවිද්‍යාව පැත්තෙන් බව දකින්නවා. ඒක සමුදය බව දකින්නවා. ක්‍රියාවලිය කතා කරන්නටම බැරි බව දකින්නවා කොහෙන්ද? ප්‍රඥාව පැත්තෙන්. නිරෝධය පැත්තෙන්. එහෙමනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි අපි මේ ක්‍රියාවලිය ගැන නිතරම කතා කරන්නේ අවබෝධය පිණිස පවුරක් කරගන්න. ක්‍රියාවලියේ තියෙන බොරුව අඳුන ගන්න.
ක්‍රියාවලියේ තියෙන නිරෝධ භව අඳුන ගන්නට. එහෙම නැතුව ක්‍රියාවලිය ඇත්ත කරගෙන කරගහ ගන්නට නෙවෙයි. යමෙක් කිව්වොත් මේ වෙලාවේ දැනීම ඇසුරු කරගත්ත දිව ඉපදීම රස ඉපදීම ඇත්තක්ය කියලා. ඒක දෘෂ්ටියක්. නමුත් දිව ඉපදීම රස ඉපදීම ඇත්තක් නම් ඒක නිත්‍ය සංඥාවක් නේ. නිත්‍ය වශයෙන්ම දිව ඉපදිලා. ස්ථිර වශයෙන්ම දිව ඉපදිලා. ස්ථිර වශයෙන්ම ඉපදිච්ච රසයක් තිබිලා වෙලා. ස්ථිර වශයෙන්ම ඉපදිච්ච මොකද්ද? දිව්‍ය විඥානයක් තිබිලා වෙලා. නමුත් අපි තේරුම් ගත යුතුයි මේ වෙලාවේ දිව්‍ය විඥානයේ අත්දැකීමෙන් දිව ගැන රසය ගැන මඤ්ඤණාව කරනකොටම මේ රස කියන එක මඤ්ඤණාවක්ම මිසක මේක තමයි උගුල මේක තමයි මායාකාරී ස්වභාවය කියලා නුවණින් දකින්න බැරි වුණොත් ඒක ඇත්ත කරගන්න. ඒක ඇත්ත කරගෙන ඒක ඇතුලේ පැටලෙනවා. එහෙනම් අපි මෙතන තේරුම් ගත යුතුයි මේ දිව්‍ය විඥාණයට දිව්‍ය විඥාණය හම්බෙලා නැහැ ඇත්තටම කිව්වොත්. දැනීමක් බව දන්නේ නැහැ. මේ දැනෙනවා කියන මඤ්ඤණාවත් එක්කලා තමයි දිවේ ඉපදීම ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් ඇත්තම කතාව දිවට දිව මුණ ගැහිලා නැති බවයි. අපිට තේරෙනවා එහෙමනම් නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සකස් වෙච්ච දිවක් ගැන කතා කරන්නම සකස් කිරීම සම්පූර්ණයෙන්ම අවිද්‍යා සහගත ලෝකයටයි. අවිද්‍යා සහගත ලෝකයා සකස් වෙච්ච තැනටපත් වෙලා මොකට වැටෙනවද? දිවට රසය ස්පර්ශ වෙලා ඒක දැනගෙන ඒකත් එක්ක භුක්ති විඳලා ඒකත් එක්ක තණ්හාව හදාගෙන යනවා කියන ලෝක සහගත න්‍යාය පැටලෙනවා. එහෙනම් අපිට පැහැදිලි දිව ඉපදිලාම නැති නිරෝධ ධර්මයක් විච්ච තැන අපි මොකක් කළාද? දිව සකස් විච්ච ධර්මයක් බවට නිත්‍ය සංඥාවෙන් අරගෙන නිත්‍ය තුල පැටලෙලා. එහෙනම් අනිත්‍ය දිව පිළිබඳව දකින්නටත් අපිට වමනා කරන්න මේ හේතුඵල න්‍යායික සම්බන්ධතාවය මතමයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ පෙන්වුවා වගේම මේ ඇස කන නාසය දිව කියන කාරණා වගේම පැහැදිලිවම වහන්සේ පෙන්වුවා මේ අවිද්‍යාව මූලික උන දැනගදී තමයි අපිට මේ ආයතනික අත්දැකීම පිළිබඳව කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ ආයතනික අත්දැකීම ගැන කතා කරනකොට තමයි අපි රසය වෙන්කොටගෙන ඒ වගේම දිව කියන කාරණාව තුළ ආත්මීය අත්දැකීමක් ලබන පුද්ගල දෘෂ්ටියකින් තමයි අපි මේ දේවල් ගැන කතා කරන්නේ සහ අත්දකින්නේ. එතකොට මේ විදිහට පෙන්වනවා ස්වාමීන් වහන්සේ මේ කය පිළිබඳවත් මන පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඒ ආකාරයෙන්ම පෙන්නනවා මේක සම්මා ප්‍රඥාවේ දක්වනවා. මේක සම්මා ප්‍රඥාවෙන්ම දැකගත යුතු කාරණාවක් විදිහට පෙන්නලා දෙනවා. ඒක ඒ ස්වභාවයේ අනිත්‍ය ස්වභාවය කුමක්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කලින් වගේම සඳහන් කරලා තියෙනවා සූත්‍ර දේශනාව ඇතුළත. ඒ වගේම තමයි පෙන්නනවා මහණෙනි මෙසේ දක්නා බහුශ්‍රුත ආර්ය ශ්‍රාවකයෙකු රූපෙහිද කලකිරි, ශබ්දෙහි කලකිරි, ගන්ධෙහි කලකිරි, රසෙහි දු කලකිරි. මේ පස් ආයතනයන් කෙරෙහිම කලකිරි. දහම්හි කලකිරි, කලකිරින්නේ නොදැනීම වේ. ජාතිය ෂයවිය බඹසර වැස නිමවිය. කල යුතු කරන ලද මේ රහත් බව පිණිස අනෙකක් නැතයි දැනගනී කියලා බුදුරජාණන් වහන්සේ මෙව බාහිරා නිච්ච සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කරලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේට කය පිළිබඳවත් මන පිළිබඳවත් විග්‍රහයක් කරලා දෙන්න. ඔව් අපිට පෙර ආයතන පිළිබඳවම කරපු විග්‍රහය විදිහටම තමයි අපි රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳව, රසය පිළිබඳව කරපු විග්‍රහය විදිහටම තමයි අපිට ගන්ධය පිළිබඳවත්, පොට්ටබ්බේ පිළිබඳවත්, ධම්ම පිළිබඳවත් කතා කරන්නට වෙන්නේ. අපිට දැනීම ඇසුරු කරගෙන තමයි
නිතරම දැනගත්ත දේ පිළිබඳ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. සිත ඇසුරු කරගෙන තමයි අපිට ධම්ම පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට නුවණින් දකිනකොට ඒ දකින ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා එහෙමනම් අපි මේ රූපේ පිළිබඳව, ශබ්දේ පිළිබඳව, ගන්ධය පිළිබඳව, රසය පිළිබඳව, පොට්ටබ්බේ පිළිබඳව, ධම්ම පිළිබඳව පුදුම අනවබෝධයක නේද හිටියේ. මේවා නিত্য සංඥාවෙන් පවතුන ධර්ම බවට පත් කරගෙන නේද හිටියේ. මේ නিত্য සංඥාවෙන් පවතින ධර්ම බවට පත් කරගෙන හිටපු එක කොයිතරම්නම් මුලාවක්ද. සකස් වෙලාම නැති දෙයක් සකස් වෙච්ච බවට අර ගැනීමම කොයිතරම්නම් මුලාසහගත දෘෂ්ටියක්ද. ඒ දෘෂ්ටිය ඇතුලේ නේද සම්පූර්ණයෙන්ම මේ රැවටිලා හිටියේ. රූපයෙන් විඳන ගන්නට පුළුවන්, ශබ්දයෙන් විඳන ගන්නට පුළුවන්, ගන්ධයෙන් විඳන ගන්නට පුළුවන්, රසයෙන් විඳන ගන්නට පුළුවන්, පොට්ටබ්බයෙන් විඳන ගන්නට පුළුවන් කියලා මමත්වයෙන් යුක්තව මඤ්ඤණාවක් තුල හිරවි ඒ සිතත් එක්කම තණ්හාව උපද්දවා අවිද්‍යාසහගත ගමනක නේද හිටියේ. මේ සම්පූර්ණයෙන්ම ලෝක සංඥාව පිළිබඳව තිබිලා තියෙන වැරදි අවබෝධයක් නේද? එහෙමනම් මේ ලෝකයේ Nirodhe පිණිස එහෙම නැත්නම් ලෝකයේ සකස් නොවීම පිණිස රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ මුලාව පිළිබඳව අවබෝධ කරනකොට, Nirodhe පිළිබඳව අවබෝධ කරනකොට එයා දකිනවා මේ මුලාවෙන් ගැලවෙන්න මේ හැර වෙනත් මාර්ගයක් නැහැ නේද? මේක තමයි ඒකායන මාර්ගය කියන අවබෝධයටපත් වෙනවා. මෙන්න මේ අවබෝධය තුළ එයා ඉක්මෙන්න පටන් ගන්නවා. එතකොට එයා දකිනවා අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස මේ හැර වෙනත් මාර්ගයක් නැති බව තේරෙනවා, වැටහෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එයා සම්මා ප්‍රඥාවෙන් යුක්තව දැක්මක් ඇති කරගන්නවා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්මයන් පිළිබඳව. පුජ්‍යල භාවයෙන් තොරව, ආත්ම භාවයෙන් තොරව සිද්ධ වෙන ක්‍රියාවලියක් පවතිනවාද කියලා නුවණින් බලනකොට යාට තේරෙනවා පුජ්‍යල භාවයකින් තොර, ආත්ම භාවයකින් තොර ක්‍රියාවලියක් පනවන්න බෑ. ක්‍රියාවලිය පනවන්නේම පැනවෙන්නේම නිතරම සාපේක්ෂකවමයි. පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැනට සාපේක්ෂව තමයි පෙනීමේ, ඇහිීමේ, දැනීමේ, දැනගැනීමේ ක්‍රියාවලිය පනවලා තියෙන්නේ. පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන හැම තැනකම නියෝජනය කරලා තියෙන්නේ පුජ්‍යල භාවයමයි. මමමයි. මමත්වයමයි කියන දේ අවබෝධයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ අවබෝධය තුළ හික්මෙමින් ධර්මය අවබෝධයේ පිණිස වෙහෙසෙනවා. ආයතනික මුලාව පිළිබඳව වහන්සේ අද සූත්‍ර දේශනාවට අදාළ බාහිරානිච්ච සූත්‍ර දේශනාව තුලින් අපිට පෙන්වා වදාලා මේ බාහිර රූප විදිහට චක්කු රූප, සෝත රූප, ගාන රූප, જીවහා රූප, කාය මනෝ විදිහට මෙන්න මේ බාහිර අන්තයෙන් අපි ගන්න ආයතනික අත්දැකීම විදිහට. එහෙනම් මේ කාරණාවත් එක්ක අපි ඇස කන නාසය දිව කය මන විදිහට පෙන්වන ආධ්‍යාත්මික ආයතනත් බාහිර විදිහට පෙන්වන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම විදිහට පෙන්වන මේ කාරණාවන් පිළිබඳවත් උන්වහන්සේ බොහෝ ගැඹුරු විග්‍රහයක් අද දවසේදී සිද්ධ කරන්නට යෙදුණා. ඒ කාරණාවත් එක්ක අපි මේ කොහොමද සමක් ප්‍රඥාය දක්වබ්බා. එන අපි මේ සමක් ප්‍රඥාවෙන් කොහොමද මේ ආයතන පිළිබඳව අවබෝධයටපත් වෙන්නේ? සහ කොහොමද මේ නිවන කියන ස්වභාවයටපත් වෙන්නේ? සහ පුද්ගලත්වය දුරු කරන්නේ කියන ස්වභාවය අද සාකච්ඡාවේදී මනාව පූජ්‍ය රතපස් කැටේ විතරතන ස්වාමීන් වහන්සේ විසින් බොහොම පැහැදිලිව අපිට විග්‍රහ කර ගන්නට යෙදුණා. උන්වහන්සේගේ පාද අභිවන්දනයෙන් යුක්ත උන්වහන්සේට වන්දනාමාන සිදු කරනවා මේ අවස්ථාවේදී වහන්සේට බෙහෙවින්ම පින් ස්වාමීන් වහන්සේ
අපිට මේ විග්‍රහය මේ විදිහට කරලා දුන්නට ඒ වගේම තමයි මෙම සාකච්ඡාව මේ විදිහට ඊ타ත්ම කැපකිරීමකින් දායකත්වයේ දරාගෙන බැතිපර දායකත්වයේ විදිහට තිරින විජේ රත්න මහතා සහ පවිත්‍රා දදිගම මහත්මිය ප්‍රධාන අරමුණ විදිහට ධර්මාවබෝධය පිණිස මේ සියලුම කුණ ශක්තියින් එයත්න්ට මේ දහම් ගමන කියන කාරණාව අවබෝධයෙන් යන මාර්ගයේදී ඒ සඳහා වීරයක් වැඩිම පිණිසම හේතු වාසනාවක් බවට පත්වෙත්වා කියන කාරණාවක් මුල් කරගෙනම ඒ වගේම තමයි තිලින මහතාගේ මාමාවරුන් වන මිය යන්නට යෙදුනා වූ පුණ්‍යසෝම සමරසිංහ මහතාත් මහින්ද සමරසිංහ ඇතුළු ඒ සියලුම ඥාතීන්ටත් පවිත්‍රා මහත්මියගේ සියාවරුන් වන ගුණපාල කණ්ඩම්බිසා ඇල්වින් සිඤ්ඤෝ නැන්දනිය උචිතා සිරිසේන ඇතුළු පවිත්‍රා මහත්මියගේද එමිය ගියා වූ සියලුම ඥාති කොට්ටාසයන් සිහිපත් කරගෙන අද දවසේදී ජනිත කරගන්නට යෙදුනා වූ පුණ්‍ය ශක්තිය ඒ අත්න්ටද වහවහා නිවන් අවබෝධයේ පිණිසම හේතුපනිෂ්ඨ ධර්මතාවයක් විදිහට අනුමෝදන් කිරීම මූලික කරගෙන අද දවසේ ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වයේ බාර ගන්නට යෙදුනා. ඒ වගේම තමයි සියලුම ලෝක සත්‍යයන් මේ වන විට ධර්ම විශ්න තත්ත්වයකින් පත් වෙලා සිටින කාලයක යැත්තන්ටද වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසම මේ ගුණ ශක්තිය හේතුපකාරක ධර්මයක් බවට පත් වෙත්වා කියලා ඒ සියලුම ධර්ම දායකත්වයේ දරන්නට යෙදුනා වූ ඒ පවුලේ සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි දේශකයන්න් වහන්සේ වන රතුපස් කැටේ බුද්ධ රතන ස්වාමීන් වහන්සේට යම් සිරෝගා බාධයක් මානසික කායික පීඩාවක් වෙත්නම් මේ දුරු වීම පිණිසම මේ ගුණ ශක්තිය ඉවහල් වෙත්වා කියන කාරණාවත් එම පවුලේ සියලුම දෙනා විසින් මතක් කර සිටිනවා. ඒ වගේම තමයි අද දවසේ සම්බන්ධ වෙලා මේ සාකච්ඡාව සඳහා කාලයක් වෙන් කරවාගෙන මෙම සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණේ සියලුම දෙනාට මේ බුද්ධ ශාසනය තුලදී උතුම් අමා මහ නිවනින් නිවීම සඳහා මේ ගුණ ශක්තිය උපකාරයක් උපනිෂ්ඨ ධර්මතාවයක් වෙත්වා ප්‍රඥා පෞරක් පාරමිතා ධර්මයක් බවට පත් වෙත්වා සියලුම දෙනාට තෙරුවන් සරණයි යහපතක්ම වෙත්වා.